හරි. පළවෙනි එක තියෙන්නේ බොයිල් නියමයේ සඳහන් කර බොයිල් නියමයට ගණිතමය ප්‍රකාශනය ලියන්න. බොයිල් නියමයේ ලිව්වද? බොයිල් නියමයේ ලිව්වා කියන්නේ දැන් මම ඕගොල්ලන්ට කිව්වා ඔක නේද මේ පාඩම් කරගන්නත් කියලා කිව්වා විභාගෙටත් සමහරක් වෙලාවට ඔය වගේ බොයිල් නියම හිම සඳහන් කරන්න කියලා අහනවා. සමහර වෙලාවට මේකේ තියෙන ප්‍රශ්න මේ පහුගිය විභාගෙට ආපු ප්‍රශ්න ගොඩක් ඒවා. හරි ඒක ලිව්වනම් කියන්න බලන්න. වායුවක මවුල ප්‍රමාණය හා උෂ්ණත්වය නියතව පවතින විට වායුවේ පරිමාව පීඩනයට ප්‍රතිලෝම සමානුපාතික වේ. හරි. ඊට පස්සේ ගණිතමය ප්‍රකාශනය P1 සමාන P1 V1 සමානයි P2 V2. හරි. දැන් එතකොට මේ ප්‍රශ්න නම් හරි ලේසි. උඩින්ම බොයිල් නියමය අහලා තියෙන නිසා දන්නවා දෙවෙනි කොටසේ ගානට යොදන්න ඕනේ සමීකරණය මොකක්ද කියලා නේ. හරි. ඒක ගැටලුවක් වුණාද ලේසිද එච්චර අමාරු නැද්ද? නිකන් අපි සාමාන්‍ය හදපු විදිහම ගානක් ඒක නේද? හැදුවා සර්. කී වගේ උත්තරය ආවේ? ඔව්. කීයද උත්තරේ? 3.8.4. හරි. ඒකෙත් එක්කලා උනේ 38.7. පීඩනයනේ දාන්නේ. 38.4 ගුණ කිරීම. ඔව් සර්. එහෙනම් P2 නේ අහන්නේ. 38.4 ගුණ කිරීම 10.5 පැස්කල්ද නියු නැත්නම් මේකේ තියෙන එකකේ දානවා නම් වර්ග මීටරෙන් නිව්ටන් නේ. පැස්කල් දැම්මත් වැරද්දක් නෑ. සර් ඒකෙන් දැන් මේ 3.8.4 ගුණ කිරීම 10.4 කියලා ගන්න බැරිද? එහෙමත් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. 3.8.4 ගුණ කිරීම නම් 10.4 නෙමෙයිනේ 10.6 එන්නේ. හා සර්. එහෙම තිබ්බත් ඉතින් කමන්නේ. ඒක තමයි ඇත්තටම හොඳම විදිහ. කියන්නේ විද්‍යාත්මක අංකනේ අපේ උත්තරේ තියන්නේ සාමාන්‍ය. මෙහෙම තිබ්බත් ඉතින් ලොකු ගැටලුවක් නෑ. හරි. හා සර්. අනිත් එක නනත් මේ උත්තරේ ආවද? හෂිනි ඔයා ගණන් හැදුවේ නැද්ද? ඕක තමයි. හරි. පොඩ්ඩක් මේ එයත් එක්කලා දැන් උත්තර කියනකොට කියන්න මොකද දැන් මම ගොඩක් ඒවා හදන්නේ නෑනේ. එතකොට සුළු කිරීම පොඩ්ඩක් හරිද වැරදිද බලා ගන්න හින්දා ඔයාලට ඒ උත්තර ආවද කියලා කියන්න ඈ. දෙන්නටම ආව නම් ගොඩක් වෙලා හරි ඈ. හරි. සර් මන් ටිකයි හැදුවේ. අනේ කමන්නේ කමන්නේ. ටිකයි කියන්නේ 10ක්වත් හැදුවේ නැද්ද? හරි. දෙවෙනි ගාන බලන්න. ආන්සර්. T1 T2 යන නියත උෂ්ණත්වවලදී වායු ස්කන්ධයක පීඩනය අණුව පරිමාව විචලනය වන ආකාරය ප්‍රස්ථාරය දැක්වේ. මේ එක් ප්‍රස්ථාරයට අදාළ හිස්ව ඇති කොටුව තුල T1යි T2යි ලියන්නලු. මේ වගේම ප්‍රශ්නයක් නෝට් එකට කරා නේද? උඩට එන්නේ මොකද්ද? T2. උඩට එන්නේ උෂ්ණත්වය වැඩි කෙනා. එහෙනම් මේකට එන්නේ T2, මේකට එන්නේ T1. හරි. ඒක නම් එහෙම දාන්න තියෙන්නේ. හරි. ඒක දෙවෙනි කොටස. සෙල්සියස් අංශක බිඳුවේදී පරිමාව 7.4ක් ඝන ඩෙසිමීටර් වන වාජනය තුල ඉස්සරනම් වායුව මවුල 0.5ක් පවතී. මෙම වායු ස්කන්ධයේ අඩංගු වාජනයේ පරිමාව 1.48ක් දක්වා අඩු කළ පසු වායුවේ උෂ්ණත්වය 273ක් වූ අතර පීඩනය 1.2ක් විය. වායු ස්කන්ධයේ ආරම්භක පීඩනය සොයන්න. right. මෙන්න මේකේ ඔයාලව අන්දවන්න දීලා තියෙනවා මේ ගාන. තමන් වැරදිවට තේරුම් ගත්තා. සෙල්සියස් අංශක 0යි කියන්නේ කෙල්වින් 273යි කියන්නේ දෙකම මොකද කියන්නේ? වෙනස්ද සමානද? සමානයි. සමානයි. එහෙනම් මේකේ උෂ්ණත්වය වෙනස් වෙලා තියෙනවද? නෑ. නෑ. එහෙනම් මේකේ මවුල ප්‍රමාණය වෙනස් වෙලත් නෑ. මවුල ප්‍රමාණය වෙනස් වෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් වාජනයේ තිබුණු වායුව එක්ක එළියට එන්න ඕන. එහෙම නැත්නම් පිටතින් වායුව ඇතුළත් කරන්න. ඔය දේ වෙලක් නෑනේ. නේද? එහෙනම් ස්කන්ධයක් නියතයි පීඩනයක් නියතයි. එහෙනම් මොකද්ද මේ අපි දාන නියමය? බොයිල් නියමය. බොයිල් නියමය right. බොයිල් නියමය දැම්මම පස්සේ මේකෙත් හොයන්න තියෙන්නේ P2 නෙමෙයි P1. කීයද P1 ආවේ? 0.24 ගුණ කිරීම 10.5 නිව්ටන් මේ
පැස්කල් 0.2යි 4 4 වැඩි කිරීම 10.5ක් නේ 10.5ක් පැස්කල් වර්ග මීටරෙන් නිව්ටන් කියලා උත්තරේ දැම්මත් කමක් නැහැ දෙකම එකයි එක හරි එතකොට ඒ ගාන අමාරු නෑනේ අනිත් එක නේද උත්තරය ආවද ඔව් සර්. පොඩ්ඩක් උත්තරේ ආවනම් කතා කරලා කියන්නේ මම අනිත් වගේ සුළු කිරීම බලාගන්නේ ඒක ඔයාලටමයි වාසි නැත්නම් මට මේ සුළු කිරීම කර යන්න ගොඩක් වෙලා යනවනේ අනික ලේසි ගණනේ මම සුළු කිරීම කරනවා අමාරු ගණන් වල හරි ඔන්න ආයෙත් ප්‍රස්ථාරයක් තියෙන්නේ නේද ප්‍රස්ථාර දෙකට අදාළව t1 හා t2 උචිත ආකාරයට දාන්නලු නේද p1 යට v right කොහොමද එල දැම්මේ දාපු විදිය කියන්නේ ඊට පස්සේ අපි චෙක් කරලා බලමු හරිද වැරදිද කියලා මේකට උඩ මොකක්ද T2 මේකද T2 මේ කොටුව ඔව් මේ කොටුව t1 1 හරි එහෙනම් අපි ගන්නවා යම්කිසි පරිමාවක් v1 කියලා යම්කිසි v1 කියන පරිමාවකට අදාළ අදය මෙහෙම ආපුවම නේද මෙහෙම පල්ලෙහාට යනවා නේද sorry අපිට ඒක වෙන පැත්තක යන්න වෙන්නේ p දෙන පැත්තට යන්න ඕනේ මෙහෙ ඉන්න p1 කියලා අගයක් ගත්තාම හරිද මේ උෂ්ණත්වයට අදාළව v1 කියලා ගත්තොත් මේ උෂ්ණත්වයට අදාළව පරිමාව වෙන්නේ v2 තේරුණාද right එතකොට උෂ්ණත්වය වැඩි වෙනකොට පරිමාව මොකද වෙන්න ඕනේ උෂ්ණත්වය වැඩි වෙනකොට පරිමාව වැඩි වෙනවා වැඩි වෙන්න ඕනේ වැඩි වෙනවා උෂ්ණත්වය වැඩි වෙනකොට පරිමාව වැඩි වෙන්න ඕනේ හරි එහෙමනම් ඊට අනුරූපව මෙන්න මේ v2 කියන අගය තමයි ගන්න වෙන්නේ ඈ හරි හරි එහෙනම් මේ පිළිතුර හරි හරි පොඩ්ඩක් ඉන්න අර එක්කෙනෙක් මාව එක්කෙනෙක් හම්බෙන්නේ නැහැ
හරිද? හරි ඔයාලා ඉන්නව නේද? හරි මේකේ එතකොට තියෙන්නේ පරිමාව 6.4ක් වන සංයුක්ත භාජනයක 273යි උෂ්ණත්වය. පීඩනයක් යටතේ හීලියම් වායු ස්කන්ධයක් පවතී. මෙම වායු ස්කන්ධයේ පීඩනය පීඩනය වෙනස් වෙනවා. වැඩි කල පසු උෂ්ණත්වය 546ක් වුණාලු කෙල්වින්. හරි. දැන් මට කියන්න මේ දෙක වෙනස්ද? ඒ දෙක අගේ වෙනස්ද? ඔව් සර්. වෙනස්. ඔව්. හොඳට බලන්න. 273ට නෑ. ඒකනේ 273ක් එකතු කරාම කීයද? 6යි 4යි 5යිනේ 546. එහෙනම් උෂ්ණත්වය ඒකක දෙකකින් දීලා තිබුණාට ඇත්තටම මේ උෂ්ණත්ව දෙක සමානයි. එහෙනම් උෂ්ණත්ව දෙක වෙනස් වෙලාද? නෑ නේද? එහෙනම් පීඩනයේ හරි පීඩනයේ පරිමාවය තමයි වෙනස් වෙලා තියෙන්නේ. හරි. ඔයා දැන් ඕක වෙනස් වුණා කියලා අවබෝධ කරගත්තා මම හිතනවා ඔයා දාන්න ඇත්තේ බොයිල් නියමය. දැන් මේ බොයිල් නියමයේද? නෑ සර්. එහෙනම් මේකට දාන්නේ බොයිල් නියමය. නෑ. හරි. බොයිල් නියමය දාලා එහෙනම් උත්තරේ ගන්න. P1 V1 සමානයි P2 V2. හරිද? P1 ඇවිල්ලා බිංදුවයි දශම 7 වැඩි කිරීම 10.5 වැඩි කිරීම පරිමාව 6.4. හරි මම මේකේ ඒකක ලියන්නේ නැහැ. මම මේ කම්පියුටර් එකේ ලියන ඉඳලා ඒකක ලියන්න අමාරුයි. හරිද? මේ කියන්නේ ලියන එක පුළුවන් තරම් අඩු කරගන්නයි මම බලන්නේ. ඒක නිසා ඔයාලා ලියද්දි ඒකක ලියන්නේ නැහැ. මම වැදගත් වෙන තැන් වලට අවශ්‍ය වෙන තැන් වලට ලියන්නේ නැහැ. හරි මේක අහන්නේ පරිමාව. නේද? එහෙනම් V2 තමයි අහන්නේ. මම හිතන්නේ සුළු කිරීම මෙහෙම ගොඩක් හරි ලේසි. හොඳට සුළු කරලා උත්තරේ ගන්න බලන්න. V2 අහන්නේ. හරි. හැදුවොත් කීය දෙන්නේ කියලා කියන්නේ හදලා. ඔය ගණන් කියවනකොට දැන් පේනවනේ අන්න මේ වගේ දේවල් අවබෝධ කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් බැලු බැලමට හිතෙනවා උෂ්ණත්වය වෙනස් වුණා කියලා. නමුත් උෂ්ණත්වය වෙනස් වෙලා නැහැ. ඒකක දෙකකින් දීලා තියෙන එක තමයි ඔතන තියෙන විශේෂත්වය. 0.914 ඝන ඩෙසිමීටර් 0.914යි නේ. හරි. ඒක මම උත්තරේ හරි කියලා හිතනවා. සුළු කිරීම ඉතින් ඔයාලා පොඩ්ඩක් බලන්න. හරි. එහෙනම් අපි ඊගාව ගන්න බලමු. හරි. නියත උෂ්ණත්වවලදී N1 හා N2 යන ද්‍රව්‍ය ප්‍රමාණ. උතන N කියලා සඳහන් කරන්නේ ස්කන්ධය නෙමෙයි මවුල. මම කිව්වා මතකනේ මවුල ගන්න කිව්වත් ස්කන්ධය කිව්වත් මේ පාඩමේදී ලොකු වෙනසක් නැහැ කියලා. ප්‍රමාණය අඩංගු වායුක පීඩනයේ අණුව පරිමාව විචලන ආකාරය පහත දැක්වේ. ප්‍රස්ථාරයේ N1 හා N2 යන ද්‍රව්‍ය ප්‍රමාණයට අදාළ වක්‍ර හඳුනාගෙන N1යි N2යි දාන්නලු. මොකද්ද උඩේකට දැම්මේ? N1 උඩ වක්‍රයට එන්නේ N2. ඔව් මෙන්න මේකට එන්නේ N2. මේකට N2.
මේකට n එක. හා එහෙම දැම්මම හරි. හරි. මෙන්න මේ ගාන. පහත රූපයේ දැක්වෙන සිලින්ඩරයක් තුල වායු රෝධක මෙන්න මේ වචන ඉගෙන ගන්න. වායු රෝධක කියලා කියන්නේ රෝධකයක් කියලා කියන්නේ වායුව පිටට යන්න බෑ කියන එක. තේරෙනවද? වායු රෝධක පිස්ටනයක් කියන්නේ ඒකයි මේ වායුව මේක ඇතුලේ හිර කරලා තියෙනවා කියන එක. හිර කරලා තියෙනවා කියන අදහස තමයි වායු රෝධක කියලා කියන්නේ. හරිද? වායු රෝධක පිස්ටනයක්. වායු රෝධක පිස්ටනයක් තමයි ඔයාලා දැකලා තියෙනවද? ඔය වින්කල් වල එහෙම තියෙනවා අර සාමාන්‍ය බයිසිකල් වලට හුලං ගහන හුලම් පොම්ප දැකලා තියෙනවද? අර කකුලෙන් පාගලා ඔබන්න තියෙන්නේ. අති. දැකලා නැද්ද? සාමාන්‍ය ගෙවල් වලක් තියෙනවා. දැකලා නැද්ද අරනෝදි? ඈ? දැකලා තියෙනවා. අන්න ඒකක් ඔව් ඒකක් ওই පිස්ටනයකට හොඳම උදාහරණයක් ඈ. ඒක දැකලා නැත්නම් ඕගොල්ලෝ දැකලා ඇති බෙහෙත් විදින සිරින්ජරේ දැකලා තියෙනවනේ. බෙහෙත් විදලත් ඇතිනේ පොඩි කාලේ. එහෙනම් අන්නේ ආයෙකත් පිස්ටන් එකක්. ඒ කියන්නේ අර වායුව හිර කරලා ඉහළ පහළ යන එක. හරිද? ඒක තමයි අපි සාමාන්‍යයෙන් පිස්ටන් එකක් කියන්නේ. හරිද? right. මේකනේ කියලා තියෙන වාහන වලක් තියෙනවා කියලා වාහන වලත් පිස්ටන් තියෙනවා. එන්ජින් එකේම තියෙනවා ඈ. හරි. ආධාරයෙන් හීලියම් වායුව ග්‍රෑම් 5ක් හිර කරලා තියෙනවා. P අණු පිස්ටනය මත ක්‍රියාත්මක වන බාහිර පීඩනයයි. ඔයාලා මෙතන දැනගන්න ඕනේ සම්බන්ධතාවයක් තමයි පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. හරිද? පිස්ටනය මත ක්‍රියාත්මක වන පීඩනයයි. H අණු සිලින්ඩරයේ පතුලේ සිට පිස්ටනයට ඇති දුරයි. H එක ලකුණු කරලා තියෙනවා මේ දැන්ට මේ දෙක අතර පවතින දුර. හරි. එහෙනම් මම ගන්නවා මෙන්න මේකේ හරස්කඩ වර්ගඵලය. මම කිව්වා මේක එහෙම දාලා හදන්න කියලා. කැපිටල් A කියලා මම ගන්නවා. හරස්කඩ වර්ගඵලය. හරිද? ඒ කියන්නේ මේ පතුලේ වර්ගඵලය. හරිද? ඉතින් පතුලේ වර්ගඵලයේ වෘත්තයක් වගේ වෙන්න පුළුවන්. ඒකේ අර πr වර්ගයම අපිට ඕනේ නැහැ. අපි πr වර්ගය එහෙම දාලා ගන්න උත්තරේ තමයි මම ඔය කැපිටල් A කියලා ගත්තේ. තේරුණාද? right. දැන් අපිට කියනවා මුලින්ම P සමානයි 1 වැඩි කිරීම 10 5ක් වන විට H වල අගය 3ක් වේ. එවිට වායුවේ උෂ්ණත්වය 27ක් වේ. වායුවේ උෂ්ණත්වය නියතව තබාගෙන P සමානයි 6 දක්වා වෙනස් කළ විට H වල අගය කුමක්දයි සොයන්න. දැන් බලන්න උෂ්ණත්වය නියතයිනේ. වායු රෝධක කරලා තියනවා කියලා කියන්නේ වායුව එළියට එන්න බෑ කියන එක. එහෙනම් ස්කන්ධයක් නියතයි. එහෙනම් මොකද්ද නියමය? මොන නියමයද? බොයිල් නියමය. බොයිල් නියමය. හරි. එහෙනම් අපි ඔන්න හදනවා බොයිල් නියමය දාලා. P1 V1 සමානයි P2 V2. හරිද? right. P1 මට තියෙනවා 1 වැඩි කිරීම 10 5. පරිමාව right. ඔන්න මම පරිමාව ගන්න විදිහ බලා ගන්න. හරිද? මේකේ පරිමාව මට ගන්න පුළුවන්. O level කාලේ ඉගෙනගෙන තියෙනවා මේ පරිමාව හොයන සූත්‍රය. පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස කියයි. හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. ඒ කියන්නේ මෙයාගේ හරස්කඩ වර්ගඵලය මේ තියෙන උසෙන් වැඩි කරා නම් මේ සම්පූර්ණ පිස්ටන් එක ඇතුලේ පරිමාව වෙනවා. එහෙනම් මෙතෙන්ට මම දානවා කැපිටල් A වැඩි කිරීම H සමානයි P2 කියලා කියන්නේ 6 වැඩි කිරීම 10 5. හරිද? වැඩි කිරීම අවසාන පරිමාව. අවසාන පරිමාවේදී මම ගන්නවා මෙන්න මේ H වල අගය අවසානෙට H2ක් බවට පත් වෙනවා කියලා. කියන්නේ පරිමාව වෙනස් වෙනවනේ. වර්ගඵලය නියතයිනේ. හරිද? එහෙම නැත්නම් අපි ගමුකෝ V2 කියලා. V2 කියලා ගන්නවා. හරි. දැන් මේක සුළු කරනවා. V2 සමානයි
එක වැඩි කිරීම 10/5 වැඩි කිරීම AH බෙදීම 6 වැඩි කිරීම 10/5 හරිද 6 වැඩි කිරීම 10/5 හරි දැන් මෙතන බලන්න මට v2 ලියු හැකි මම ඉස්සෙල්ලා v1 මෙහෙම ලිව්වනේ v1 සමානයි a වැඩි කිරීම h1 එහෙනම් ඒ වගේම v2 ලිය හැකි a වැඩි කිරීම h2 කියලා තේරුණාද මේ මෙතන තමයි h2ට අදාළ අගය එන්නේ හරිද h1ට අදාළ අගය තමයි මෙතන තියෙන්නේ ඒක කලින් දාලා තියෙන්නේ මේකට එහෙනම් මට එනවා v2 සමානයි එක වැඩි කිරීම 10/5 වැඩි කිරීම a වැඩි කිරීම එතනදී උසා පිට එනවා 3ක් මීටර් 3ක් h1ට අදාළ උත්තරය මෙතන h1 කියලා ගන්න එතනත් h1 ඊට පස්සේ 6 වැඩි කිරීම 10/5 ඒ අකුර මෙතන උත්තරේ එනවා h වලට h2ට sorry පඩයින් මම සුළු කිරීම කරපුවා වැරදුනේ චුට්ටක් නෙමෙයි හරි බලගන්න මෙතන v2ට තමයි එහෙම දාන්නේ මෙහෙම v2 වෙනුවට දානවා a වැඩි කිරීම h2 a වැඩි කිරීම h2 සමානයි එක වැඩි කිරීම 10/5 වැඩි කිරීම a හරි මෙතෙන්ට එනවා h1ට අදාළ අගය h1ට අදාළ අගය කියලා කියන්නේ 3 මීටර් 3යි බෙදීම 6 වැඩි කිරීම 10/5 දැන් අපිට හොයන්න ඕන h2 සමානයි එක වැඩි කිරීම 10/5 වැඩි කිරීම 3 වැඩි කිරීම a අකුර මට a අකුර ලියන්න බැරි වුණ හින්දා මම පහුවෙලා ලිව්වේ 6 වැඩි කිරීම 10/5 මෙන්න මෙතන තියෙන a අකුරත් යටට යනවා බෙදිලා තේරුණාද එහෙනම් වැඩි කිරීම a අකුර හරි දැන් මොකද වෙන්නේ a අකුරට a අකුර කැපෙනවා නේද 10/5ට 10/5ත් කැපෙනවා 3 6ෙන් බෙදුනාම ඔයාලට උත්තරේ එනවා h2 සමානයි 0.5 මීටර කියලා. හරි. ඔන්න ගාන හදලා ගන්න මේ කොටස. අවශ්‍ය වැදගත් වෙන දේවල් සලකුණු කරන්න මේක ලියා ගන්න මේකත් ලියා ගන්න ඈ. මේකත් උවමනා වෙයි. ඒක සාමාන්‍ය දැනීම. ඕ සාමාන්‍ය දැනීම කියන්නේ O level කාලේ දැනගත්ත දේවල් ඈ. මේකත් O level කාලේ දැනගත්ත දැනුමක් ඈ. ඒවත් මේ ගාන හදන්න උවමනා වෙනවා. හරි. ලියාගෙන ඉවර නම් ඉවරයි කියන්නේ. මන්න හදලා ඉවරයි.
අන්තය ලියන්නේ ඉවරද? අපි තාම පළවෙනි කොටස විතරයි හදලා ඉවරුනේ. අයින් කරන්නද? हाँ सर හරි. අයින් කරනවා එහෙනම්. හරි. අයිත් ඉතින් බොයිල් නියමයේ තමයි දාන්න වෙන්නේ. හරි බලාගන්න. දැන් වායුවේ උෂ්ණත්වය නියතව තබාගෙන HE අගය 12 දක්වා වෙනස් කරනවා. එතකොට pH අගය කවර අගයක් දක්වා වෙනස් කළ යුතුදයි අපෙන් අහන්නේ. හරි. දැන් වායු උෂ්ණත්වය නියතව තබාගෙන HE අගය මීටර් 12 දක්වා වැඩි කිරීමට. හරි. එහෙමනම් මේ අවස්ථාවේදී අපට පීඩනය එන්නේ 6 වැඩි කිරීම 10 5. මෙන්න මේ උත්තරය ඈ. තේරුණාද? 6 වැඩි කිරීම 10 5යි. වැඩි කිරීම ඒ වෙලාවේදී පරිමාව අපිට එන්නේ කැපිටල් A වැඩි කිරීම උසාවේ 0.5. තේරෙන්න ඇති ඒක. දැන් අවස්ථාවේදී අපිට H ගේන්න කියනවා මීටර් 12කට. එහෙනම් P2 ගුණ කිරීම A වැඩි කිරීම 12. හරි. එහෙනම් දැන් අපිට එනවා P2 උක්ත කරගත්තොත් 6 වැඩි කිරීම 10 5 වැඩි කිරීම A වැඩි කිරීම 0.5 බෙදීම A වැඩි කිරීම 12. ඒ උක්ත කිරීම තේරෙනවද? මෙහෙ උඩ තිබ්බ එක මේ පැත්තේ යටට ගෙනාව ඈ. දැන් සුළු වෙනවා. A අකුරට A අකුර කපලා යනවා නේද? මෙතන කැපුණාම එනවා 6 කැපුණාම මෙතන 2යි. නේද? එතකොට මේ 0.5 කියන්නේ දෙකෙන් එකයි කියලා එහෙම ලියාගත්තොත් ඒක සුළු කිරීම හරි පහසුයි. එතකොට අපිට එනවා 10 5 බෙදීම 4 කියලා. සමානයි P2යි. මේක සුළු කරන්නේ මෙහිමයි 10 5 බෙදීම 4 කියන එක මෙහිම ලියා ගන්න. 10 වැඩි කිරීම 10 4ක්. තේරෙනවද ඒක? බෙදීම 4 සමානයි P2යි. නේද? එතකොට 10 බෙදන්න 4ෙන් එතකොට උත්තරේ එනවා 2.5යි කියලා. වැඩි කිරීම 10 4ක් P2යි. පැස්කල් ඒකකය ඈ. තේරුණාද සුළු කරපැරි? තේරුණ නැත්නම් තින්නම අහන්නේ. මේක ඇවිල්ලා පහුගිය විභාග ගැටලුවක් ඈ. ආයෙත් ලියලා ඉවර නම් කියන්නේ. සර් ඒකට මේ 0.25 වැඩි කිරීම 10 5 කියලා ගන්න බැරිද? පුළුවන්. ඒත් හරි.
හරිද? හරි සර්. right. අනිත් එක නයි ඉවරද? ඉවරද අනිත් අය? අනිත් අය තව ලියනවා නම් කියන්න මේක අයින් කරන්න. හරි තුන්වෙනි කොටස බලා ගන්න. මේකේ පීඩනය නියතව තියාගන්න ඕන. පීඩනය නියතව තියාගන්න ඕන. හරි දැන් බලන්න මෙන්න මේ අවස්ථාවේදී පීඩනය වෙනස් වුණා. පැහැදිලිද? මේ අවස්ථාවේදීත් ඔය කියන ගානට වඩා පීඩනය වෙනස් වුණා. තේරෙනවද? ඒ කියන්නේ දැන් මෙතන තියෙන එක වැඩි කිරීම 10/5යිනේ. මෙතන එක වැඩි කිරීම 10/5 වුණාට මම ওই රවුම් කරපු අවස්ථාවල් දෙකේම පීඩනය වෙනස් වුණා නේද? හැබැයි මෙන්න මේ අවස්ථාව බලන්න. එහෙනම් මෙතනයි පීඩන මොකද වෙලා තියෙන්නේ? මොකද පීඩන වලට වෙලා තියෙන්නේ? කොයිදින් කතා කරලා කියන්න? සමානයි. සමානයි. අන්න පීඩන සමානයි. ඒ කියන්නේ පීඩන නියතයි. එහෙනම් මෙන්න මේ අවස්ථාවටයි අපිට යොදන්න පුළුවන් මොන නියමයේද? පීඩන සමාන නිසා. මොකක්ද යොදන්න පුළුවන්? පීඩන සමානයි නම් අපි යොදන්නේ අන්න චාල්ස් නියමය. පැහැදිලිද? චාල්ස් නියමයේ ගණිතමය සමීකරණය තමයි මොකද v1 බෙදීම t1 සමානයි v2 බෙදීම t2. එහෙනම් v1 මේ අවස්ථාවේදී v1 නේද? මේ අවස්ථාවේදී v1 අපි ගත්තේ a වැඩි කිරීම h1 h1ට අගය ගත්තේ අපි 3යි කියලා. බෙදීම ඒ වෙලාවේ උෂ්ණත්වය 27 ධන 273 කෙල්වින් කරලා ගන්න ඕනේ චාල්ස් නියමයට. මතකනේ කිව්වා. හරි. මේ වෙලාවේදී හරිද h වල අගය ගණනය කරන්න කියන්නේ එහෙනම් අපි ගන්නවා කැපිටල් A වැඩි කිරීම h2 බෙදීම මේ වෙලාවේ උෂ්ණත්වය 127යිනේ. එහෙනම් 127 ධන 273. හරි. දැන් ඔයාලට පේනවා right මම මේක සුළු කරන්නම්. A වැඩි කිරීම 3 කියන්නේ ඉතින් 3යි නේ. බෙදීම 273ට 27ක් එකතු වුනහම 300යි. හරි. මෙතන මේ දෙක එකතු වුනහම 400යි. මම මේ 400 උඩට අරගෙන නේ. එහෙනම් වැඩි කිරීම 400. හරි. දැන් h2 උක්ත කරන්න මෙන්න මෙතන උඩ පවතින කැපිටල් A අකුර මම යටට කියනවා මේ පැත්තට. එහෙනම් ගුණ කිරීම කැපිටල් A සමානයි h2. නේද? දැන් මේ A අකුරට A අකුර කැපෙනවා. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. 3 ඉලක්කමට 3 ඉලක්කම කැපෙනවා. එහෙනම් අපිට උස එනවා මීටර් 4ක් කියලා ඒ අවස්ථාවේදී. හරි. ඔන්න තුන්වෙනි එකට උත්තරේ හදාගන්න එහෙනම්. මෙන්න මේ තැන් විශේෂයෙන් සටහන් කරගන්න. දැන් මේක ඔයාලා දකින්න නැතුව ඇතිනේ. මෙතන පීඩනයයි මෙන්න මේ අවස්ථාවේ පීඩනයයි සමාන වෙච්ච නිසා අපිට ඒ අවස්ථාවල් දෙක තෝරගෙන අපිට යොදන්න පුළුවන් චාල්ස් නියමය. හරිද? ඒ ක්‍රමෙන් තමයි ගාන හදන්නේ. ඔක වෙනත් ක්‍රමයකුත් තියෙනවා හදන්න. හැබැයි වෙනත් ක්‍රමයකුත් තියෙනවා හදන්න. ඒ ක්‍රමයට යන්න අපිට තව පාඩම ටිකක් ඉස්සරහට කරන්න ඕනේ.
ලියාගෙන ඉවර නම් කියන්නේ නැහැ. මන්න ලියලා ඉවරයි සර්. අනිත් අයත් ඉවර නම් කියන්න. හරි සර්. හරි මේ ගානම කලින් තිබුණා නේද? ඔව් මීට උඩ මං හැදුවා මට මතකයි. රයිට්. ඒකේ විදිහට උත්තර බලලා දාගන්න ඈ. ඕක කොහොමද කියලා ප්‍රශ්නේ නෑ. ඒ ප්‍රශ්නේ කියන්නේ ප්‍රශ්නේ වෙනස් ඇති. නමුත් උත්තර ලියන්න තිබ්බේ එකම විදිය. ඔය ප්‍රස්තාර එකම ක්‍රමයට තිබ්බේ. හරි. දෙවෙනි කොටස බලමු ඒකේ. පරිමාව 2.7යි සම්මෘත භාජනයක් තුළ හයිඩ්‍රජන් වායු යොදන්නේ මෙම වායුවේ ස්කන්ධය උෂ්ණත්වයේ නියත ඇති විට පරිමාව 8.1යි දක්වා වැඩි කළ පසු වායුවේ පීඩනය උනාලු වායුවේ ආරම්භක පීඩනය සොයන්න. right. මොකද දාන්න ඕන නියමයේ හිතන විදිහට. බොයිල් නියමය. ඔව් උෂ්ණත්වයේ ස්කන්ධය නියත නම් හරි බොයිල් නියමය තමයි හරි. ඒක නම් ලේසි නේද? කීයද ඒකට ආවේ උත්තරේ? 12.6 ගුණ කිරීම 10.5 පැස්කල්. 12.6 නේ. හරි. ඒ උත්තරේ හරි ඈ. ඒ කියන්නේ P එක නේ. P එක සමානයි 12.6 වැඩි කිරීම 10.5 පැස්කල්. ඒ උත්තරේ හරි. හරි. මේ වගේ නියත වායු ස්කන්ධයක උෂ්ණත්වය නියත ඇති විට මේ ප්‍රස්ථාර අඳින්න ඕනේ මොන නියමයට අදාළවද? හයවෙනි ප්‍රශ්නේ ප්‍රස්ථාර අඳින්න ඕනේ මොන නියමයට අදාළවද? බොයිල් නියමය. බොයිල් නියමයට අදාළව. right. එහෙනම් පළවෙනි එක අපි උගන්ලා තිනවා PV වලට මොකද? ඍජු කෝණාශ්‍ර බහුවලයක් එන්න ඕනේ. මම කිව්වා මේව මේ අක්ෂවල එහෙම ගාවන්න එපා. එහෙම ගෑවුවොත් වැරදි කියලා. පළවෙනි එක හරි. නේද? දෙවෙනි එක මොකක්ද දෙන්නේ? සරල රේඛාව. සරල රේඛාවක්. මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් අඳින්න කියලා කිව්වා. නේද? ඒවා ඉතින් මතක තියාගෙන මතකෙන් අඳින්නත් පුළුවන් නේද? නැත්නම් හදලා අරන් අඳින්නත් පුළුවන් මෙහෙමනේ. බොයිල් නියමයට අපි ගණිතමය සමීකරණය ලියන්නේ P සමානුපාතිකයි 1ට V. නේද? එතකොට P සමාන ලකුණක් දාන්න ඔන්න නියතයක් ගෙනල්ලා මෙහෙම ලියනවා. 1ට V. එතකොට මේක y අක්ෂය, මේක x අක්ෂය. මේක x අක්ෂය. හරිද? මෙතන තියෙන්නේ m අකුර. එහෙනම් y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් තමයි ඔය තියෙන්නේ. ඔහොම විස්තර කරලා නේද? කටපාඩම් නැතුව එහෙම කරන්න පුළුවන්. හරිද? හරි. ඊළඟට PV ගුණිතයත් එක්කලා P අඳිනකොට මම කිව්වා PV ගුණිතයේදී වෙනස් වෙනවද? නෑ. නෑ. එහෙනම් මෙන්න මෙහෙම සමාන්තර සරල රේඛාවක් තියෙනවා. අන්න එතකොට 6 වෙනි ප්‍රශ්නේ ඉවරයි. හරිද? හරි සර්. හරි. 7 වෙනි ප්‍රශ්නේ පළවෙනි එක කරාද? ඔව් සර්. හරි. ඔය චාල්ස් නියමයේ ඉදිරිපත් කරන්න කියපුවම වචනෙන් ලියන්න ඕනේ. මොකද ලියන්නේ? වායුවක මවල ප්‍රමාණය හා පීඩනය නියතව ඇති විට වායුවේ පරිමාව තාපගතික උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. ගණිතමය සමීකරණය ඇවිල්ලා v1 බෙදීම t1 සමානයි v2 V2 බෙදීම T2. t2. හා හරි. එහෙනම් නිරපේක්ෂ උෂ්ණත්වය කැපිටල් T ද සෙල්සියස් උෂ්ණත්වය සිම්පල් T අතර සම්බන්ධතාවය කොහොමද එන්නේ? ඒක නම් ලියුවේ නෑ සර්. මම ඕක දුන්නා. ඔකට මම පාවිච්චි කරේ මට මතක හැටියට T අකුරයි C අකුරයි. හරිද? මම ඔක දුන්නේ නැහැ. උගන්වනකොට ලිව්වා මේ ස්ක්‍රීන් එකේ ලිව්වා. ඔයාලා ලියාගන්න කිව්වා ලියාගන්න අමතකුණක් දන්නේ නැහැ ඔයාලා. මේ කෙල්වින් වලින් මනින උෂ්ණත්වය සමානයි සෙල්සියස් වලින් මනින උෂ්ණත්වය ධන 273. ඕක ලිව්ව මතක නැද්ද? ඔව් සර් ලියුවා. මතකයි නේ? හා. යට ටික හැදුවේ නැද්ද? ඒ කියන්නේ 3යි 4යි.
ඒව හැදුවා සර්. කීයද උත්තර ආවේ? පළවෙනි එකට ආවේ 280යි කෙල්වින්. අනික දෙකට ආවේ 290යි කෙල්වින්. හරි අනිත් එක 310යි කෙල්වින්. අනික 330යි කෙල්වින්. අනිත් එක 320යි කෙල්වින්. හරි අනිත් එක 500යි කෙල්වින්. 500යි ද හොඳට බලන්න 227ක් එකතු වුණාම ආව 500යි හරි අනිත් එක 700යි කෙල්වින්. 700යි ද 800ද 800යි. 800 800 හරි ඊගාක 400යි කෙල්වින්. ඒ ටික හරි ඊළඟට කරන්න තියෙන්නේ අඩු කරන්න ඕනේ නේ 273ක් අඩු කරා නම් හරි ඔය තියෙන්නේ කීයද අඩු 17යි 17යි සෙල්සියස් 127යි සෙල්සියස් 25යි 273යි 527යි 1200යි 1200යි හරි ඒ ටික පුළුවන් එතකොට නේ 7 රයිට් එහෙනම් 8 වෙනි ගානත් බලමු මම කීයක්ද හදන්න කියලා කිව්වේ 10ක් සර්. 10ක් නේ හරි සර් මං 8 වෙනි එක නම් හැදුවේ නෑ. අනේ මේක හරිම කරන්න රයිට් අනිත් එක නම් හැදුවා. නියත වායු ස්කන්ධයක පීඩනීය නියත වැටි විට අදින ලද ප්‍රස්ථාර පහත දැක්වේ. P සහ R අක්ෂවලට අදාළ විචලනය සලකමින් මීට අදාළ ගණිතමය ප්‍රකාශන ලියන්න. අහගන්න. දැන් මේ චාල්ස් නියමයට අදාළව තමයි මේ වැඩේ යන්නේ. හරිද? චාල්ස් නියමයට අදාළව යන්නේ මේ P කියලා කියන්නේ নিরপেক্ষ උෂ්ණත්වය. උෂ්ණත්වය. අපි ඔකට සාමාන්‍ය දාන සංකේතය තමයි කැපිටල් T. Q කියලා කියන්නේ සාමාන්‍ය නිකන් උෂ්ණත්වය. ඒකට දාන සංකේතය තමයි සිම්පල් T. හරිද? දැන් අපිට කියනවා P හා R වලට අක්ෂර අදාළ විචලනය සලකමින් මීට අදාළ ගණිතමය ප්‍රකාශනය ලියන්න. හරි. දැන් හැබැයි අපි මේක P වලිනුයි R වලිනුයි ලියමු. හරිද? දැන් මම කලින් ඉගෙනුවා T සමානයි 273ක් ධන සිම්පල් T. එහෙනම් P වලිනුයි කොහොම ලියන්නේ කොහොමද? P සමානයි 273 ධන Q කියලා අපිට ලියන්න. ඔන්න එහෙනම් පළවෙනි එකට උත්තරය. හරිද? ඒ විචල්‍ය සලකමින් ගණිතමය ප්‍රකාශන. sorry තව ඉවර නෑ පොඩ්ඩක් ඉන්න. හරිද? මෙතන කියන්නේ P සහ R සලකමින් ගණිතමය මේවක් ගන්න කියලානේ. හරි. එතකොට ඔයාලා දන්නවා P සහ R ගත්තාම මේක නෙමෙයි පළවෙනි එකට උත්තරය. පොඩ්ඩක් ඉන්න. ඒක උත්තරය අපිට ඕන වෙනවා ඉස්සරහට. මේක දැන් කියන්න මේ P සහ R වලට අක්ෂ කියලා ගත්තාම P කියලා කියන්නේ নিরপেক্ষ උෂ්ණත්වය. හරිද? R කියලා කියන්නේ චාල්ස් නියමයේ හැටියට මොකද්ද? චාල්ස් නියමයේ හැටියට මොකද්ද? පරිමාව. තේරෙනවද? එහෙනම් පීඩනය පරිමාවට අනුලෝමව නෙමෙයි ප්‍රතිලෝම නේද සමාන. පොඩ්ඩක් පීඩනය පීඩනය පැටලුණා. පොඩ්ඩක් ඉන්නේ. ආයෙ මුලින්ම මම කියනවා. P කියලා කියන්නේ උෂ්ණත්වය. P කියලා කියන්නේ උෂ්ණත්වය. R කියලා කියන්නේ පරිමාව. හරිද? එහෙමනම් හරිද චාල්ස් නියමයට අනුව පීඩනය නියත නම් උෂ්ණත්වය වැඩි කරනකොට පරිමාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරිද? උෂ්ණත්වය වැඩි කරනකොට පරිමාව වැඩි වෙනවා නම් හරිද? අනුලෝමව සමානුපාතික වෙන දෙයක් තියෙනවා. හරිද? එහෙනම්
අපිට P සමානුපාතිකයි R කියලා ලියලා මේක ගණිතමය සම්බන්ධතාවයකට එනකොට අපි ලියනවා P සමානයි KR කියලා. හරිද? මට ඉස්සෙල්ලා පැටළුනේ මේ P අකුරට අපි හුරු වෙලා ඉන්නේ පීඩනය ගන්නනේ. නේද? දැන් මෙතන P අකුර පීඩනය කියලා මට පීඩනය ඇදලා ඒක ලියන්න ඕනේ. හරිද? එහෙනම් ඒක හොඳට මතකේ මේ ගානේ හදන්න. දැන් මේ ගානේ P අකුරට අරන් තියෙන්නේ පීඩනය නෙමෙයි උෂ්ණත්වය. හරිද? ඒක පටල ගන්න නැතුව ගන්න. එහෙනම් මේක තමයි හරිද? පළවෙනි එකට අදාළ වෙන ගණිතමය ප්‍රකාශනය. මේ බලන්නකෝ දැන් තියෙනවා P සහ R ඇසුරෙන් තියෙනවා. මේ තියෙන්නේ P තියෙනවා එකේ R උත් තියෙනවා. හරි. ඒක ලියා ගන්න පළවෙනි. මේක ලියන්න ඕනේ මේක ඉස්සරහට ඕන වෙනවා මේක පොඩ්ඩක් කොහොම තියාගන්න ඈ. දෙවෙනි එක කරද්දී ඒක ඕන වෙනවා. ලියාගෙන ඉවරද? ඔව් සර්. දැන් ඔන්න අරකට දෙවෙනි එක ඕන වෙනවා. හරි. බලන්න. මම දැන් මෙතන ඉඳන් දෙවෙනි එක හදාගෙන ඉන්නවා මෙයාව පාවිච්චි කරලා. මම මෙහාට ගන්නම් ඉඩ නැති නිසා. හරිද? අපිට ආවා P සමානයි KR කියලා. හරි. දැන් මේ මෙතන P ට ආදේශ කරන්න පුළුවන් මොකද්ද? 273 ධන Q සමානයි KR. දැක්කද? දැන් මම ඕකෙන් Q උක්ත කරනවා. KR අඩු කිරීම 273. දැක්කද? ඔන්න දැන් දෙවෙනි එකේ උත්තරේ. මේ Q සහ R අතර සම්බන්ධතාවයක් තියෙනවා. මේ තියෙන්නේ. Q සහ R අතර ගණිතමය ප්‍රකාශනය තියෙනවා. හරි. ඔන්න දෙවෙනි. දෙවෙනි එක ගන්න අපිට කලින් එක උවමනා වුණා. ඒ හින්දා දැන් කලින් එක මේකත් ඔයාලා දැන් ලියා ගන්න. දැන් මේක ඔයාලට වැදගත් වෙනවා. දෙවෙනි එක කරද්දි මේක වැදගත් වෙනවා. ලියාගෙන ඉවර නම් කියන්නේ. හරි සර්. ඉවරයි නේද 8 වෙනි ප්‍රශ්නේ. අනිත් අයත් ඉවරද අයින් කරන්න. ඔව් සර්. හරි. මේකත් අර අපි පන්තියේ කරවෝ වගේ මේකක් එන්නේ නේද? මොකක්ද එන්නේ? මෙතෙන්ට එන්නේ. P2. එතෙන්ට එන්නේ P2 නේ. මෙතෙන්ට එන්නේ P1. හරිද? වැඩේ හරිද? අපි උෂ්ණත්වයක් ගන්නවා. මෙහෙම අරයි යනවා. මේකට අදාළ වෙන්න ඕනේ P එකට අදාළ V1ක් ගන්නවා. මේකට අදාළ V2ක් ගන්නවා. දැන් P1ට වඩා P2 විශාලයි නේද? ඈ P1ට වඩා P2 විශාලයි. එහෙනම් පීඩනය අපි වැඩි කරනවා. නේද? දැන් හුලම් පොම්පයක් දැකලා තියෙනවා කිව්වා. හුලම් පොම්පයක් පාවිච්චි කරලා තියෙනවද? හදිසියේ නර්ස් කෙනෙක්වත් වුණොත් ඇග්‍රි කරලා නර්ස්ලා වෙන්න පුළුවන්ද? මම දන්නේ නැහැ. පුළුවන්ද? නර්සින් යන්න පුළුවන්. හා. එහෙනම් මොකද කරන්නේ? අර සිරින්ජ් එක කට්ට අරගෙන ඇඟිල්ලේ තද්ද කරලා පීඩනය වැඩි කරද්දී ඈ දැන් කොරෝනා ඉන්නද ගහනවා කියලා හිතමු පීඩනය වැඩි කරද්දී ඇතුලේ තියෙන පරිමාව මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙනවා. එහෙනම් වැඩි පීඩන අවස්ථාවට ගන්න ඕනේ මොකද්ද? අඩු පරිමාව. අඩු පරිමාණ අවස්ථාව.
තේරුණාද? වැඩි පීඩන අවස්ථාවට ගන්න ඕනේ අඩු පරිමා අවස්ථාව. දැන් අපි මේ දාපු එකෙන් එන්නේ වැඩි පීඩන අවස්ථාවට එන්නේ වැඩි පරිමා අවස්ථාව නේද? ඈ තේරුණාද? ඔව්. එහෙනම් අපි වැරදි. හරි. එහෙනම් අපි මෙහෙම නිවැරදි කරලා බලමු. මේක P1 කරලා මේක P2 කරොත් දැන් බලන්න. වැඩි පීඩන අවස්ථාවට අඩු පරිමා අවස්ථාව ආව නේද? ඔව්. අන්න එහෙනම් උත්තර දෙක මාරු වෙන්න ඕනේ. තේරෙනවද? එහෙනම් මේක P2 වෙලා මේක P1 වෙන්න ඕනේ. රයිට් වැරදි නිවැරදි කරන්න. ඒ මම පන්ති කියලා දුන්නු විදිහටම මම තර්ක කරලා ගන්න. එතකොට වර්ධින්නේ නැහැ. හරිද? හරි සර්. රයිට් ඊගාව ගානට දෙවෙනි කොටසට මොකද දාපු නියමය? චාල්ස් නීම්. චාල්ස් නියමය. උත්තරේ ගත්තද? ඒක හරි ලේසි. හරිද? කෙල්වින් කරගෙන ගන්න කියලා තියෙන උත්තරේ හිතෙන් කියන්නත් පුළුවන්. කීයද උත්තරේ? 10.8යි. 10.7. හරි. නේද? අරක 546ක් වෙනවනේ. ඒ කියන්නේ ඇත්තට දෙගුණයක් වෙනවා නේද? ඉතින් උෂ්ණත්වය දෙගුණකින් වැඩි වෙනකොට පරිමාවත් දෙගුණකින් වැඩි වෙනවා කියලා හිතලා හදන්න පුළුවන් කෙටි. හරි. මේකට එන්නේ කොහොමද? හරි. ඔයාලා දාපු උත්තරේ දාලා මම හරිද වැරදිද කියලා කියලා දෙන්නම්. 10. මේකට දැන් මේ මොකද්ද? N2. N2. මේක N1. උෂ්ණත්වයක් අරගෙන පරිමාවල් දෙකක් ගමු. V2 V1. හරි. නේද? මෙතනින් කියවෙන්නේ අපි අර බැලුම් බෝලයට ඇතුළත් කරන වායු ප්‍රමාණය වැඩි කරනවානේ. මං කිව්වේ කරන ලොකු ළමයෙකුයි පොඩි ළමයෙකුයි කියලා නේ. හරි. එහෙනම් ලොකු ළමයා පිඹින හුලම් ප්‍රමාණය වැඩි නිසා ඒ බෝලේ පරිමාව මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. එහෙනම් N2කට අදාළ වැඩි පරිමාව තියෙන්න ඕනේ. තියනවා නේද? හරි. එහෙනම් මේ උත්තරේ හරි ඈ. ඒක තේරුණා නේද? තේරුණ නැති කවුරු හරි ඉන්නවද? තේරුණා සර්. හරි හරි. ඊළඟ එක පරිමාව 4.2ක් වන සංයුක්ත භාජනයක 47ක් වූ ඔක්සිජන් වායුව අඩංගු වේ. වායුවේ පීඩනයේ නියත වැති විට පරිමාව 8ක් දක්වා වෙනස් කළ විට වායුවේ උෂ්ණත්වයයි. මොකක්ද දාන්න ඕන නියමය? චාල්ස් නීම්. චාල්ස් නියමය. හරිද? right. චාල්ස් නියමය. හරි. උත්තරේ ගත්තද? එතන සර් මේ V1 බෙදීම T1 සමානයි V2 බෙදීම T2. ඔව් මොකද ගැටලුව? 4.2 උෂ්ණත්වයට ගන්න වෙන්නේ 320ක්ද? ඔව්නේ. ඔව්. 320යි එකතු කරලා ගත්තාම පරිමාව 8යි. ඔව්. බෙදීම උෂ්ණත්වය හරිය. හරි මොකද ප්‍රශ්නේ? උත්තර කරගන්න බැරුවද? හරි. T2 උඩට අරයි යන්න. හරිද? 8 වැඩි කිරීම 320ත් උඩට යනවා. පැහැදිලිද? හරි. 4.2 යටට එනවා නේ. දැන් සුළු කරගන්න පුළුවන් වෙන්නේ. හරි සුළු කරලා උත්තරේ ගන්නලා බලන්න. මේ වගේ තැනක සුළු කරන්න දන්නේ නැත්නම් ඕක මේ හරස් කුයිටි කියලා කියන්නේ මේ යට තියෙනවා මෙහෙම උඩට අරයි යන්න ගුණ කිරීම කළා නේ. එතකොට එනවා 4.2 වැඩි කිරීම T2 සමානයි
8 වැඩි කිරීම 320. දැන් තේරෙනවා ඇති.